හැමෝටම අද අපි මේ කතා කරන්න යන්නේ 8 වෙනි ශ්‍රේණියේ 5 වෙනි පාඩම ධ්වනිය කියන පාඩම පිළිබඳව තමයි අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ධ්වනිය ගැන මුලින්ම කතා කරන්න කලින් අපි බලමු මොනවද ධ්වනිය කියන පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තියෙන කොටස් ටික කියලා අපි බලමු. මාතෘකා ටික මොනවද කියලා බලමු. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ ධ්වනි ප්‍රභව කියන මාතෘකාව, ඊළඟට කම්පන සංඛ්‍යාත කියන මාතෘකාව. කම්පන සංඛ්‍යාත කියන මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙනවා තවත් අනු මාතෘකා 3ක්. පටල කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ, වායු කඳන් කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ, තන්තු හෝ දඬු කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. මෙන්න මේ අනු මාතෘකා 3 කම්පන සංඛ්‍යාතයේ යන මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙනවා. ඊළඟට සංගීත නාද හා ഘോഷා කියන මාතෘකාව, සංගීත චිකිත්සාව සහ ශ්‍රව්‍යතා සීමාව කියන මාතෘකා ටික තමයි අපිට පෙළ ගැස්ම විදිහට තියෙන්නේ මේ ධ්වනිය කියන පාඩම යටතේ. මුලින්ම අපි කතා කරනවා පුතේ ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියන එක. ධ්වනි ප්‍රභව ගැන කතා කරද්දී අපේ අවට පරිසරයේ අපිට නිතරම ශබ්ද ඇහෙන්න තියෙනවා. හැම වෙලේම අපි ඉන්න පරිසරය අනුව අපිට විවිධාකාරයේ ශබ්ද ඇහෙනවා. අපි පාසල් පරිසරයේ ඉන්නකොට අපිට ඇහෙන ශබ්ද තියෙනවා. අපි නිවසේ ඉන්නකොට අපිට ඇහෙන ශබ්ද තියෙනවා. අපි නගරයකට ගියාම අපිට ඇහෙන ශබ්ද තියෙනවා. මේ ආකාරයට අපි ඉන්න පරිසරය අනුව අපේ අවට පරිසරයේ තියෙන ශබ්ද අපිට ඇසීමට පුළුවන්කමක් තියෙනවා. මේ ශබ්දය තමයි අපි ධ්වනිය කියන නමිනුත් හඳුන්වන්නේ. එහෙම නැත්නම් ශබ්දයට සමාන වචනයක් තමයි ධ්වනිය කියලා කියන්නේ. එහෙනම් මේ අපි විද්‍යාවේදී පාවිච්චි කරන ධ්වනිය කියන වචනයෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන වචනය තමයි ශබ්දය කියන එක. එහෙනම් අපි මේ ශබ්දය ගැන තමයි ධ්වනිය කියන පාඩම යටතේ කතා කරන්නේ. අපි ශබ්දය කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරාට අපි විද්‍යාවේදී ධ්වනිය කියන වචනය මගින් තමයි අපි මේක කතා කරගෙන යන්නේ. ධ්වනිය කියන එක ගැන කතා කරොත් පුතේ ධ්වනිය ඇති වෙන්නේ ද්‍රව්‍යවල සිදුවන කම්පනය නිසා කියලා මම මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනි ඔයාලා 7 ශ්‍රේණියේදීත් ඉගෙන ගන්නවා ධ්වනිය කියන පාඩම. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා ශබ්දය කියන්නේ ධ්වනියට තමා කියලා. නමුත් දැන් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී මතක් කරේ ශබ්දය කියන්නේ ධ්වනියට කියලා. එතකොට මේ ධ්වනිය ඇති වෙන්නේ ද්‍රව්‍යවල සිදුවන කම්පනයෙන් කියලා කියනවා. දැන් මේ පාඩම තුලදී ඔයගොල්ලන්ට කම්පනය ගැන ලොකුවට කතා කරලා නැහැ. නමුත් මම ඒක ගැන ආය මතක් කරොත් පුතේ ඔයගොල්ලන්ට ඔයාලට මතක ඇති මෙන්න මේ විදිහේ පරීක්ෂණයක් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා 7 ශ්‍රේණියේදී. මෙන්න මේ විදිහට ස්පීකර් එකකට විදුලි කෝෂයක් සම්බන්ධ කරලා මේකේ ශබ්දයක් එනකොට කොයි විදිහද මෙන්න මේ පොලිස්ටයිරින් කැබලි එහෙම නැත්නම් කුඩා රිජිෆෝම් කැබලි කීපයක් අපි මේ ස්පීකරය මතට දාලා ශබ්දය එනකොට කොහොමද මේ ස්පීකරය මත තිබෙන පොලිස්ටයිරින් කැබලි වල හැසිරීම කියලා අපි නිරීක්ෂණය කරනවා 7 ශ්‍රේණියේ තියෙන පරීක්ෂණයක් එහෙම නැත්නම් ක්‍රියාකාරකමක් මගින්. මේ ක්‍රියාකාරකමේදී අපිට දකින්න ලැබෙන නිරීක්ෂණය තමයි මේ පොලිස්ටයිරින් කැබලි මේ වියලි කෝෂය මගින් මේකට විදුලිය සැපෙව්වට පස්සේ පොලිස්ටයිරින් කැබලි එහා මෙහා චලනය වෙනවා. ඔබ මොබ චලනය වෙනවා කියලා අපි කියනවා. මෙන්න මේක තමයි අපිට දකින්න තියෙන නිරීක්ෂණය. මේකෙදි අපි කියනවා මෙන්න මේ පරීක්ෂණය මගින් අපි නිගමනයකට එනවා පුතේ අපි 7 ශ්‍රේණියේදී හඬ නිපදවන හැම අවස්ථාවකදීම සිදුවෙන ඔබ මොබ චලනය. එහෙම නැත්නම් දෙදරීම. ඕගොල්ලෝ ස්පීකර් එකකට අත තියලා හැම බැලුවොත් ඕගොල්ලන්ට දැනෙනවා අතට දෙදරීමක් දැනෙනවා. මෙන්න මේ දෙදරීම තමයි අපි කම්පනය කියලා කියන්නේ. එහෙනම් මේ ශබ්දයක් ඇති වෙන්නේ කම්පනය කියන එක මගින්. එහෙම නැත්නම් මේ හඬ නිපදවනකොට ඇති වෙන ඔබ මොබ චලනය එහෙමත් නැත්නම් දෙදරීම කියන එක තමයි අපි කම්පනය කියන්නේ. මෙන්න මේ කම්පනය මගින් තමයි
ධ්වනියක් හටගන්නේ, ශබ්දයක් හටගන්නේ. ඔයගොල්ලන්ට තවත් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා හත ශ්‍රේණියේදී සරලවම කරන්න පුළුවන්, ගෙදරදී කරන්නත් පුළුවන්, ඕනම වෙලාවකදී කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි අපි කතා කරනකොට. එහෙම නැත්නම් අපි ටිකක් එක දිගට ශබ්දයක් නගනකොට අපේ උගුරට අත තියලා අපි බැලුවොත් අපිට දැනෙනවා ඒ හරිය අතට පොඩි දෙදරීමක් දැනෙනවා. මෙන්න මේක තමයි කම්පනය කියන්නේ පුතේ. අපේ උගුරේ තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. එතකොට මේකෙන් තමයි අපේ ශබ්දය නිපද වෙන්නේ. මේ වගේ හඬක් නිපදවන සෑම අවස්ථාවකදීම සිද්ධ වෙන දෙදරීම එහෙම නැත්නම් ඔබ චලනය අපි කම්පනය කියලා කියනවා. මෙන්න මේ කම්පනය මගින් තමයි ශබ්දයක් එහෙම නැත්නම් ධ්වනියක් කියන එක ඇති වෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම නැවතත් මතක් කරනවා හත ශ්‍රේණියේ තිබුණ පාඩමක් ඔස්සේ. එහෙනම් ඔන්න අපි දැන් දන්නවා කම්පනය කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. දැන් අපි කතා කරන්න තියෙනවා ධ්වනි ප්‍රභව ගැන. ඔන්න දැන් අපි ධ්වනි ප්‍රභව කියන මාතෘකාවට ප්‍රවේශ වෙමු. ධ්වනිය නිපදවන උපකරණ අපි ධ්වනි ප්‍රභව කියලා හඳුන්වනවා පුතේ. ඔයගොල්ලන්ට මතක ඇති අපි 6 ශ්‍රේණියේදීම ඉගෙන ගන්නවා ආලෝකය නිපදවන වස්තුන් ආලෝක ප්‍රභව කියලා අපි කතා කරනවා. ඊළඟට ශක්තිය නිපදවන වස්තුන් ශක්ති ප්‍රභව කියලා අපි කතා කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති මේ 6 ශ්‍රේණියේදී අපි කතා කරන්නේ ආලෝක ප්‍රභව, ශක්ති ප්‍රභව ගැන අපි කතා කරනවා. ඒ වගේ තමයි ධ්වනිය නිපදවන උපකරණ වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා කියනවා. එතකොට එක් විවිධ ධ්වනි ප්‍රභවවල ධ්වනිය නිපදවන ආකාරය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් පුතේ. එකම ආකාරයකට නෙවෙයි හැම උපකරණයකම ධ්වනිය නිපද වෙන්නේ. එහෙනම් මේ ධ්වනිය නිපදවන ආකාරය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් එක එක ධ්වනි ප්‍රභවවල විදිහ ආකාරය අනුව. එහෙනම් අපිට පුළුවන් පුතේ ධ්වනිය නිපදවන කොටස අනුව ධ්වනි ප්‍රභව කියන එක කොටස් 3කට බෙදලා දක්වන්න. දැන් අපි කිව්වා ධ්වනි ප්‍රභව කියලා කියන්නේ ධ්වනිය නිපදවන උපකරණ කියලා. මේ ධ්වනිය නිපදවන කොටස අනුව ධ්වනි ප්‍රභව කොටස් 3කට අපිට බෙදන්න පුළුවන්. අපි බලමු මොනවද මේ කොටස් 3 කියලා. ධ්වනි ප්‍රභව කියන එක බෙදන්න පුළුවන් පටල කම්පනය වෙන ධ්වනි ප්‍රභව විදිහට බෙදන්න පුළුවන්. වා කඳන් කම්පනය වෙන උපකරණ විදිහට බෙදන්න පුළුවන්. ඊළඟට අවසානයේ තන්තු හෝ දඬු කම්පනය වෙන උපකරණ කියලා අපිට බෙදන්න පුළුවන්. ධ්වනි ප්‍රභව කොටස් 3කට බෙදන්න පුළුවන්. පටල කම්පනය වෙන, වා කඳන් කම්පනය වෙන. වා කඳන් කියන්නේ පුතේ වාත කඳන් කම්පනය වෙන. ඊළඟට තන්තු හෝ දඬු කම්පනය වෙන කියලා අපිට කොටස් 3කට ධ්වනි ප්‍රභව කියන එක බෙදන්න පුළුවන්. දැන් අපි මේ තුන ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු පුතේ පටල කම්පනය වෙන ධ්වනි ප්‍රභව මොනවද කියලා. මෙන්න මේ තියෙන්නේ පටල කම්පනය වෙන ධ්වනි ප්‍රභව. එහෙම නැත්නම් මේවා සංගීත උපකරණ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ මේ හැම එකක්ම අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන බෙර තමා මෙතන තියෙන්නේ. බෙර වර්ගයට අයත් ඩ්‍රම්ස් කියන වර්ගයට අයත් ඒවා ටිකක් තියෙන්නේ මේ. මෙතන තියෙන්නේ ලෝකයේ විවිධ රටවල තියෙන බෙර කීපයක්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පටලය කියලා අපි හඳුන්වන්නේ පුතේ හම් පටලයක් ඇදලා මේකට දාලා තියෙනවා. මේ ඇදිලා තියෙන පටලය දෙදරීම මගින් තමයි කම්පනය මගින් තමයි ධ්වනිය කියන එක මේ උපකරණවල නිපද වෙන්නේ. මේ තියෙන්නේ අපේ රටට ආවේනික වර්ගයේ බෙර කීපයක්. එතකොට මේවලත් හමක් ඇදලා මේ පටලය දාලා තියෙනවා මේ දෙපැත්තට. එතකොට මේ පටලය තමයි කම්පණය වෙන්නේ. ඒකෙන් තමයි ධ්වනිය කියන එක නිපද වෙන්නේ. මෙතනත් එහෙමයි. මේ තියෙන ඩ්‍රම්ස් මේ අපි බටහිර සංගීතයේදී පාවිච්චි කරන උපකරණ ටිකක් මෙතන තියෙන. මෙතනත් තියෙන පටලයක්. මේ පටල කම්පණය වීම මගින් තමයි මෙතන ධ්වනිය කියන එක නිපද වෙන්නේ. එහෙනම් පටල කම්පණයෙන් නිපදවන මේ පටල කම්පණය මගින් ධ්වනිය නිපදවන උපකරණ තමා මේ තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු පුතේ වා කඳන් කම්පණය මගින්. එහෙම නැත්නම් වාතය කම්පණය මගින්
කොහොමද ධ්වනිය නිපද වෙන උපකරණ මොනවද කියලා අපි බලමු. මේ තියෙන්නේ වාත කඳන් කම්පනය මගින් ධ්වනිය නිපදවන උපකරණ. එහෙම නැත්නම් සංගීත උපකරණ තමයි මේ තියෙන්නේ. ඔගොල්ලෝ මෙන්න මේක නම් හොඳින් දන්න උපකරණයක්. මේකට අපි කියන්නේ සැක්සෆෝන් එක කියලා. මේකෙදි අපි කරන්නේ පුතේ මෙතනට කට තියලා මෙතනින් අපි වාතය පිඹිනවා. ඒ පිඹින වාතය මගින් තමයි අපිට මෙතනින් මෙන්න මේ සංගීත භාණ්ඩය වාදනය කරන්න පුළුවන්. එතකොට තමයි ධ්වනිය කියන එක මේකෙන් එළියට එන්නේ. එහෙම නැත්නම් ධ්වනියක් කියන එක නිපද වෙන්නේ එතකොට. නිකන් මේක අපි වාදනය කරාට කොයිම වෙලාවකවත් ධ්වනියක් කියන එක නිපද වෙන්නේ නැහැ. අපි මෙතනින් වාතය කියන එක මේකට ලබා දෙන්න ඕන. එතකොට මේ තියෙන්නේ හක් ගෙඩියක්. ඔයගොල්ලෝ දන්නවා මේකත් අපි යොදා ගන්නවා අපේ විවිධ සංස්කෘතික උත්සවවලදී වගේ. එතකොට මෙන්න මේකටත් අපි කටින් පිඹින්න ඕන. ඔයගොල්ලෝ දැකලා ඇති හක් ගෙඩි පිඹිනවා. එතකොට තමයි මේකෙත් ශබ්දය කියන එක නිපද වෙන්නේ. මේකට කියන්නේ පුතේ ට්‍රම්පට් කියලා. ට්‍රම්පට් කියන උපකරණය මෙතනින් අපි වාතය ලබා දුන්නාම තමයි මේකත් අපිට වාදනය කරන්න හැකියාව තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ බටනලාව. ඔයගොල්ලෝ දන්නවා බටනලාවෙත් නිකන් අපි මේ සිදුරු වලට අත තියලා බැලුවට මේක වාදනය වෙන්නේ නැහැ. අපි මේකට කටින් වාතය පිඹින්න ඕනේ. එතකොට තමයි මේ බටනලාව කියන එකත් වාදනය වෙන්නේ. මේ තියෙන්නේ අපේ ආගමික කටයුතු වලදී වගේ දේවල් වලදී යොදා ගන්න උපකරණයක්. මේ තමයි හොරණෑව කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා හොරණෑවනුත් ශබ්දය නිකුත් වෙනවා. මේකත් මෙතනින් කට තියලා වාතය ඇතුල් කරාට පස්සේ තමයි වාදනය කිරීමේ හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් ශබ්දය නිපදවීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් මේ තමයි වා කඳන් කම්පනය කරලා ධ්වනිය නිපදවන්න පුළුවන් උපකරණ ටික. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තන්තු හෝ දඬු කම්පනය කරලා ධ්වනිය නිපදවන උපකරණ. මෙතන තියෙනවා උපකරණ කීපයක් පුතේ. මෙන්න මේ දෙක ඔයගොල්ලෝ දන්න සංගීත භාණ්ඩ දෙකක්. වයලීනය සහ ගිටාරය. මේ දෙකේම ඔයගොල්ලෝ දන්නවා තත් වලින් තමයි අපි හඬ නිපදවන්නේ. මේ තත් කම්පනය කරලා තමයි හඬ කියන එක නිපදවන්නේ. ඒවට තමයි අපි තන්තු කියන්නේ. මේ තියෙන්නේ මැන්ඩලින් කියන උපකරණය. මැන්ඩලිනේ කියන උපකරණය. මැන්ඩලිනේ තත් තමයි තියෙන්නේ. තත් කම්පනය කරලා තමයි මැන්ඩලිනේ ධ්වනිය කියන එක නිපදවන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් මේ භාණ්ඩ තුනම තත් කම්පනය කරලා ධ්වනිය නිපදවන භාණ්ඩ. මේකට අපි කියන්නේ ට්‍රයැන්ගල් කියලා. මේ ට්‍රයැන්ගල් කියන උපකරණයේ පුතේ මේකේ තියෙන දණ්ඩක් වගේනේ. මේ දණ්ඩ කම්පනය කරලා තමයි සංගීතය කියන මේ හඬ කියන එක නිපදවන්නේ. නැත්නම් ශබ්දය ධ්වනිය කියන එක නිපද වෙන්නේ මේ දඬු කියන එක කම්පනය කරලා. මේකට කියන්නේ පුතේ සයිලෆෝන් කියලා. සයිලෆෝන් එකෙත් මේ විදිහේ දඬු තමා තියෙන්නේ. මෙන්න මේ දඬු කම්පනය කරලා තමා දඬු වලට කම්පනයක් ලබා දීලා තමා මෙතනත් ධ්වනිය කියන එක නිපදවන්නේ. එහෙනම් තන්තු හෝ දඬු කම්පනය කරලා ධ්වනිය නිපදවන්න පුළුවන් උපකරණ තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරා පටල කම්පනය මගින් ඊළඟට වා කඳන් කම්පනය මගින් සහ තන්තු හෝ දඬු කම්පනය මගින් ධ්වනිය කියන එක නිපදවන්න පුළුවන් කියන එක අපි කතා කරා. ඊළඟට පුතේ ධ්වනි ප්‍රභව යටතේම අපිට කතා කරන්න තියෙනවා අපේ අවට පරිසරයේ අපිට ඇහෙන ශබ්ද ගත්තොත්. දැන් අපි කලින් කතා කරපු උපකරණ හැම එකක්ම සංගීත භාණ්ඩ වලට අපි අදාළ කරගත්තා. දැන් අපේ අවට පරිසරයේ ශබ්ද ගත්තොත් නිතරම හැම වෙලේම අපිට ඇහෙන ශබ්ද අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. අපිට හැම වෙලේම ඇහෙන හැම ශබ්දයක්ම ඕනෑම ශබ්දයක් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික සහ කෘත්‍රිම කියලා ශබ්දය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහෙනම් ශබ්ද කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික සහ කෘත්‍රිම කියලා. ඔයගොල්ලන්ට ස්වභාවික කෘත්‍රිම කියන වචන දෙක ඔයගොල්ලෝ දන්නවා. ඒකෙන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේක කොයි වගේ ශබ්දද කියන එක. අපි බලමු මුලින්ම ස්වභාවිකව ඇතිවන ශබ්ද මොනවද කියලා. අපේ අවට පරිසරයේ
මේ විදිහේ කුරුල්ලෝ කෑ ගහන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, ඊළඟට මේ ඉන්නේ බල්ලෙක් බුරන ශබ්දය, පූසෙක් කෑ ගහන ශබ්දය, මේ වගේ ස්වභාවික පරිසරයේ ඉන්න සතුන් කෑ ගහන ශබ්දය, එහෙම නැත්නම් ශාක ගස්වැල් හුළඟට හෙලවෙන ශබ්දය, මේ වගේ ශබ්ද අපි කියනවා ස්වභාවිකව ඇතිවෙන ශබ්ද කියලා. හැබැයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කෘත්‍රිමව ඇතිවෙන ශබ්ද ගැන. දැන් ස්වභාවික ශබ්ද වගේ නෙවෙයි පුතේ, කෘත්‍රිමව ඇතිවෙන ශබ්ද තමයි මම මේ රූප සටහන් දෙක ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කර්මාන්ත ශාලාවක ඇහෙන ශබ්දය. මේ ශබ්දය මිනිසා විසින්ම ඇති කරන්න ඕන. වෙන කවුරුත් කියන්නේ ස්වභාවිකව ඇතිවෙන ශබ්දයක් නෙවෙයි. ඉබේ ඇතිවෙන ශබ්දයක් නෙවෙයි. ඊළඟට මේ වගේ නගරයක ඔයගොල්ලෝ දන්නවා බස් මේ වාහනවල ඇතිවෙන ශබ්දය, ඊළඟට වාහනේ හා මෙහා යනකොට ඇතිවෙන ශබ්දය, මේ වගේ මේ ශබ්ද අපිට මිනිසා විසින්ම ඇති කරන්න ඕන ශබ්ද. කෘත්‍රිමව ඇති කළ යුතු ශබ්ද. එහෙනම් මේ විදිහේ ශබ්ද වලට අපි කියනවා කෘත්‍රිමව ඇතිවෙන ශබ්ද කියලා. ස්වභාවික පරිසරයේ ඉබේ ඇතිවෙන ශබ්ද වලට අපි කියනවා ස්වභාවිකව ඇතිවෙන ශබ්ද කියලා. එහෙනම් අපිට ශබ්ද කොටස් දෙකකට බෙදන්න පුළුවන් පුතේ. ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා. මේක සරල දෙයක්. ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන් විදිහේ සරල දෙයක්. ඊළඟට අපි දැන් මේ ධ්වනි ප්‍රභව ගැන කතා කරගෙන යනකොට දැන් අපි කතා කරා කෘත්‍රිම සහ ස්වභාවික ශබ්ද කියලා. මේ ශබ්ද වලින් ඕනෑම ශබ්දයක් ඇති වෙන්නේ පුතේ අපි අර මුලින්ම කතා කරපු තත් හෝ දඬු, එහෙම නැත්නම් පටල, එහෙම නැත්නම් වාත කඳන්. මෙන්න මේ කියන තුනෙන් එකක් කම්පණය වීමෙන් තමයි අනිවාර්යෙන්ම අපේ පරිසරයේ තියෙන ඕනෑම ශබ්දයක් ඇති වෙන්නේ. කෘත්‍රිම හෝ ස්වභාවික හෝ ඕනෑම ශබ්දයක් ඇති වෙන්න එක්ක තතක් කම්පණය වෙන්න ඕන, එහෙම නැත්නම් දණ්ඩක් කම්පණය වෙන්න ඕන, එහෙම නැත්නම් පටලයක් කම්පණය වෙන්න ඕන, එහෙමත් නැත්නම් වාත කඳක් කම්පණය වෙන්න ඕන. අපි මේ ගැන උදාහරණයක් විදිහට බැලුවොත් පුතේ, ඔයගොල්ලෝ දන්නවා මීමැස්සෝ ඉගිලෙනකොට අපිට ඇහෙන අපි කියනවා ගුමු ගුමු ශබ්දයක් ඇති වෙනවා කියලා මීමැස්සෝ ඉගිලෙනකොට. හැබැයි අපි හිතන්නේ මේක මීමැස්සගේ ශබ්දය කිව්වම මීමැස්සෝ කටින් ඇති කරන ශබ්දයක් කියලා. හැබැයි මේ ශබ්ද ඇති වෙන්නේ ඇත්තටම මීමැස්සෝ පියාඹනකොට ඉගිලෙනකොට මෙයාලගේ පියාපත් කුඩා පියාපත් තියෙන මේ පියාපත් ඊටාම වේගයෙන් දෙපසට සැලීමකට ලක් වෙනවා. මේ දෙපසට සලනකොට පියාපත් එකිනෙක ගැටෙනවා වගේම දෙපසට සලනකොට කම්පනයක් ඇති වෙනවා. මේ කම්පනය මගින් පුතේ ශබ්දයක් ඇති වෙනවා. මේ ශබ්දය තමයි මේ ගුමු ගුමු ශබ්දයේ විදිහට අපිට ඇහෙන්නේ. මේ ශබ්දය මීමැස්සාගේ කටින් ඇතිවන ශබ්දයක් නෙවෙයි. මීමැස්සාගේ තටු කම්පණය වීමෙන් ඇතිවන ශබ්දයක්. එතකොට මේ තටු කියන්නේ හරියට පටල වගේ පුතේ. මේ පටල කියන්නේ පටලයක් කම්පණය වෙන එකක් තමයි මෙතනදි වෙන්නේ. එහෙනම් මේක මේ මීමැස්සාගේ තටු කම්පණය මගින් මොකද වෙන්නේ? ශබ්දයක් එහෙම නැත්නම් ධ්වනියක් කියන එක මෙතනදී ඇති වෙනවා. මේක ස්වභාවික ශබ්දයක්. ඔයගොල්ලෝ දන්නවනේ අවට පරිසරයේ තියෙන මේ ස්වභාවික ශබ්දයක්. ඊළඟට ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඔය පළඟැටියා, රැහැයියා වගේ සත්තුන්ගේ ඊටාම විශාල ශබ්දයක් ඇති වෙන රැහැයියොන්ගේම අපි දන්නවා කෙනෙක් හයියෙන් කෑ ගහනකොට අපි කියනවා රැහැයියෙක් වගේ කෑ ගහනවා කියලා. හැබැයි රැහැයියෝ ගේ කෑ ගැහිල්ල එහෙම නැත්නම් රැහැයියෝ කටින් කරන ශබ්දයක් නෙවෙයි අපිට මේ ඇහෙන්නේ. රැහැයියොන්ගේ පාදවල තියෙනවා කෙඳි. මෙන්න මේ කෙඳි අනික් පාදයේ කෙඳිත් එක්ක අනික් පාදයට එක්ක පිරිමැදීමෙන් ඇතිවන කම්පනය නිසා තමයි මෙයාලගේ මේ ශබ්දය මේ ධ්වනිය කියන එක නිපද වෙන්නේ. මෙතනදී හරියට මෙයාලගේ පාදවල තියෙන කෙඳි තතක් වගේ. මෙන්න මේ කෙඳි එකිනෙක පිරිමැදෙනකොට දෙදරීමක් එහෙම නැත්නම් අපි කියනවා ඒකට කම්පනයක් කියලා. මෙන්න මේ කම්පනය ඇතිවීම නිසා මොකද වෙන්නේ? ධ්වනියක් කියන එක නිපද වෙනවා. මේ කෙඳි හරියට තතක් වගේ. එහෙනම් මෙතනදී තතක් කම්පණය වෙනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. ඒක මගින් තමයි මේ රැහැයියොන්ගේ පළඟැටියොන්ගේ ශබ්දය කියන එක ඇති වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පුතේ කම්පන සංඛ්‍යාතය කියන එක. මොකද්ද කම්පන සංඛ්‍යාතය කියලා අපිට කතා කරන්න තියෙනවා. අපි කම්පනය කියන්නේ මොකද්ද කියලා කතා කරා.
කම්පන සංඛ්‍යාතය ගැන කතා කරද්දී අපිට ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා මේ පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම. මේකට අපිට අවශ්‍ය ද්‍රව්‍ය විදියට දීලා තියෙන්නේ ඕගනයක්, පියානෝවක් හෝ සයිලෆෝනයක් කියලා. මේ තුනෙන් එකක් අපිට ඕන කියලා තියෙනවා. මම පළවෙනියට දාලා තියෙන ඕගනය, ඊළඟට පියානෝව ඊට ටිකක් ලොකු සංගීත උපකරණයක්. මේක තමයි සයිලෆෝනය කියලා කියන්නේ. කලින් පින්තූර එකත් මම සයිලෆෝනයක් පෙන්නුවා දඬු කම්පනය මගින් ධ්වනිය නිපදවන උපකරණය යටතේ. එහෙනම් මේ තුනෙන් එකක් අපිට ගන්න පුළුවන්. මේකෙදි කරන්න තියෙන ක්‍රමය තමයි මෙතන මම ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා ඕගන් එකක රූප සටහනක් කොටසක් දක්වලා තියෙන යතුරු විතරක් පේන විදිය. යතුරු කියන්නේ මෙන්න මේ වට මේ යතුරු විතරක් පේන විදියට මම මේ රූප සටහන අරන් තියෙනවා. මුලින්ම කරන්න කියලා තියෙනවා පුතේ ඈතින් තියෙන යතුරු දෙකක් වාදනය කරන්න කියලා කියනවා. මම ඊතල දෙකක් දාලා තියෙන්නේ එකිනෙකට ඈතින් තියෙන යතුරු දෙකක් වාදනය කරන්න කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට ඈතින් තියෙන දෙකක් වාදනය කරද්දී ඔයගොල්ලන්ට මේ හඬට සවන් දීලා මේ හඬ කොයි වගේද එකිනෙකට කොයි වගේද කියන එක තමයි මේ ක්‍රියාකාරකමේදී සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට. ඔයගොල්ලෝ දන්නවා පුතේ අපිට ඒකෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ශබ්දය කියන එක එකිනෙකට වෙනස්. මේ අතුරු දෙකේ ශබ්ද එකම ශබ්දයක් නෙවෙන්නේ. හොඳින් සවන් දීලා බැලුවොත් ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ශබ්දය කියන එක එකිනෙකට වෙනස් ශබ්ද දෙකක් කියලා ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට මෙතනදී වාදනය කරලා බලන්න බැරි වුණාට ඔයගොල්ලෝ දන්නවා මේ ශබ්දය කියන එක එකිනෙකට වෙනස් ශබ්දයක් තියෙන්නේ කියලා. ඊළඟට අපිට කියනවා දෙවනි පියවර විදිහට ස්වර 7ට අදාළව යතුරු 7 එක දිගට වාදනය කරන්න කියලා කියනවා. සා රි ගාමා පාදා නී කියලා වාදනය කරන්න කියලා කියනවා. මේක මම මේ කියනකොටත් ඔයගොල්ලෝ දන්නවා මේකේ හඬ මේ ස්වර 7 හඬ සියුම්ව වුණත් එකිනෙකට අනිවාර්යයෙන්ම වෙනස් කියලා ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් අපිට මේ ක්‍රියාකාරකමේදී කරන්න තියෙන්නේ මේ යතුරු වාදනය කරද්දී එකිනෙකට වෙනස්කමක් තියෙනවද නැද්ද කියලා බලන්න. අනිවාර්යයෙන්ම මේවල එකිනෙකට වෙනස්කමක් තියෙනවා. එකිනෙකට සමාන යතුරු එක තැනකවත් අපිට දකින්න ලැබෙන්නේ නෑ මේ ක්‍රියාකාරකම කරද්දී. එහෙනම් අපි මේ ඈතින් පිහිටි යතුරු දෙකක් වාදනය කරාමත් ඒවල හඬේ වෙනසක් අපිට දැනුණා. මෙන්න මේ වෙනසට හේතුව තමයි පුතේ කම්පන සංඛ්‍යාතය කියන රාශිය. කම්පන සංඛ්‍යාතයක් කියලා දෙයක් තියෙන නිසා තමයි මේ යතුරු වල ශබ්දය එකිනෙකට වෙනස් වුනේ. අපි බලමු මොකද්ද කම්පන සංඛ්‍යාතය කියන්නේ කියලා. ධ්වනි ප්‍රභවයක එහෙම නැත්නම් ධ්වනිය නිපදවන උපකරණයක ඒකක කාලයක කියන්නේ එක තප්පරයකට හෝ එක මිනිත්තුවකට එක පැයකට හටගන්න කම්පන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. කම්පන සංඛ්‍යාව කියන්නේ එක කාලයකට අපි ගමුකෝ තප්පරයකට කියලා. තප්පරයකට අපි මේ ලබා ගන්න ධ්වනි ප්‍රභවය අනුව ඒ ධ්වනි ප්‍රභවයේ කම්පණය වන දෙදරීමකට ලක්වන වාර ගාන තමයි අපි සංඛ්‍යාතය කියලා කියන්නේ පුතේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් අපි ගමුකෝ ගිටාරය කියන එක. ගිටාරය කියන එක අපි තත් කම්පණය කරලා තමයි හඬ කියන එක නිපදවන්නේ. ඒකක කාලයකදී මේ තතක් කම්පණය වෙන වාර ගාන අපි තප්පරයක් තුල නම් තප්පරයක් තුල තතක් කම්පණය වෙන වාර ගානට තමයි අපි කියන්නේ කම්පන සංඛ්‍යාතය. එහෙම නැත්නම් සංඛ්‍යාතය කියලත් අපි හඳුන්වනවා. මේක සංඛ්‍යාතය කියන රාශිය මනින අන්තර්ජාතික ඒකකයක් තියෙනවා පුතේ. ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය පාවිච්චි කරන ස්කන්ධය වගේ රාශියක් ගත්තොත් ස්කන්ධය මනින අන්තර්ජාතික ඒකකය තමයි කිලෝග්‍රෑම් කියලා කියන්නේ. ඔයගොල්ලෝ ඒක ඉගෙන ගන්නවා පොඩි කාලෙදිම. කිලෝග්‍රෑම් වගේ තමයි සංඛ්‍යාතය මනින්නත් සම්මත අන්තර්ජාතික ඒකකයක් තියෙනවා. අන්තර්ජාතික ඒකකය තමයි හර්ට්ස් කියලා කියන්නේ. හර්ට්ස් කියලා තමයි මේක කියවන්නේ. හර්ට්ස් කියන එක අපි සංකේතාත්මකව දැන් අපි කිලෝග්‍රෑම් කියන එක kg කියලා දානවා වගේ හර්ට්ස් කියන එක අපි දානවා HZ කියන සංකේතය මගින්. එහෙනම්
අපි මම අර කලින් කිව්වා වගේ යම්කිසි වස්තුවක් තප්පරයකට දැන් මේ හර්ට්ස් ගානත් එක්ක අපි කතා කරද්දි හර්ට්ස් කියන එක අපි අර්ථ දැක්වුවොත් හැඳින්වුවොත් යම්කිසි වස්තුවක් තප්පරයකට දැන් අපි අර මං කලින් කතා කරපු ගිටාරයම ගන්නකො ගිටාරයක තතක් තප්පරයකට කම්පන 50ක් ඇති කරනවා නම් අපි කියනවා ඒ වස්තුවේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වෙනවා කියලා. ඊළඟට මම ගත්තොත් බෙරයක් අපි ගත්ත කියන ගැට බෙරයක් ගන්නවා. ගැට බෙරයේ එක පැත්තක පටලයකට අපි කම්පනයක් ලබා දෙනවා. මේ කම්පනය ලබා දුන්නාම මේ පටලය එක තප්පරයකට කම්පන 100ක් ඇති කරනවා කියලා අපි හිතමු. එහෙනම් ඒ ගැට බෙරේ ඒ වෙලාවේ ඇතිවෙච්ච ශබ්දයේ සංඛ්‍යාතය අපි කියනවා හර්ට්ස් 100ක් කියලා කියනවා. මේ විදිහට අපිට හර්ට්ස් වලින් තප්පරයකට සිදුවන කම්පන ගාන තමයි අපි බලන්නේ. තප්පරයක් තුල සිදුවන කම්පන ප්‍රමාණය තමයි හර්ට්ස් කියන ඒකකයේ මගින් අපි මනින්නේ. එක තප්පරයකට කොච්චර කම්පන ගානක් වෙනවද? එක තප්පරයක් තුල කොච්චර කම්පන ගානක් සිදු වෙනවද කියන එක තමයි අපි බලන්නේ පුතේ. මම නැවත ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ දැන් අහගෙන ඉඳලා තේරුම් ගන්න නිසා හොඳින් අවධානයෙන් මේක අහගෙන ඉඳලා තේරුම් ගන්න ඕන. ඊළඟට පුතේ දැන් අපි අර ඉස්සලා කතා කරද්දි මම කිව්වා දැන් අපි ස්වර හත ගැන කතා කරානේ. මේ ස්වර හතේ එකිනෙකට වෙනස් ශබ්ද තියෙන්න හේතුව තමයි සංඛ්‍යාතය එකිනෙකට වෙනස් හින්දා කියලා අපි කිව්වා. කම්පන සංඛ්‍යාතය එකිනෙකට වෙනස් කියලා කිව්වා. පුතේ මෙතනදී අපි කම්පන සංඛ්‍යාතය කියන වචනේත් පාවිච්චි කරනවා සංඛ්‍යාතය කියලාත් පාවිච්චි කරනවා. කෝක පාවිච්චි කරත් ඒක ප්‍රශ්නයක් නෑ. සංඛ්‍යාතය කියන එක දැන් මෙතන දාලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සා කියන ස්වරය වාදනය වෙද්දී මෙතන මම දාලා තිනවා හර්ට්ස් 262යි කියලා. ඒ කියන්නේ සා කියන ස්වරය වාදනය වෙනකොට සිදුවෙන තප්පරයකට සිදුවන කම්පන ගාන 262ක් සිදුවෙනවා කම්පන. මේ ඊළඟ ස්වරය වෙනකොට එක තප්පරයකට 294ක් වෙනවා. ඊළඟට මේ ස්වරයේදී එක තප්පරයකට 327 වාරයක් කම්පණය වෙනවා. අපි ගමුකෝ ගිටාරයක් නම් තත කම්පණය වෙනවා 327 වාරයක් ගා කියන ස්වරයේදී. ඊළඟට මා කියන ස්වරයේදී 372 වාරයක් කම්පණය වෙනවා තතක්. මෙන්න මේ විදියට පුතේ මේ ස්වර හත කම්පණය වෙන ස්වර හත තප්පරයකට කම්පණය වෙන වාර ගාන එකිනෙකට වෙනස්. ඒ නිසා තමයි එකිනෙකට වෙනස් ශබ්ද තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ සා කියන එකේ නී කියන එකේ එකම හර්ට්ස් ගාන තිබ්බනම් මේ දෙන්නගම ශබ්ද එකම වෙන්න ඕන. එහෙම එකම වෙලා නැත්තේ මේගොල්ලොන්ට එකිනෙකට වෙනස් සංඛ්‍යාත තිබෙන නිසා. ඒ කියන්නේ එක තප්පරයකට මෙයාලා කම්පණය වෙන වාර ගාන එක ස්වරවලට වෙනස් වෙන නිසා. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මම මේ කිව්ව දේ. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පුතේ මේ කම්පන සංඛ්‍යාතයත් එක්ක අපි ධ්වනිය කියන පාඩමේදී නිතර පාවිච්චියට ගන්න විද්‍යාගාරයේදී අපි පාවිච්චියට ගන්න උපකරණයක් ගැන මේ තියෙන සරසුල. සරසුලත් ඔයගොල්ලෝ 7 ශ්‍රේණියේදී පාවිච්චි කරලා ඇති එහෙම නැත්නම් දැකලා හරි ඇති. මේ තියෙන සරසුල් කීපයක් මෙතන ඔයගොල්ලන්ට පේනවා සරසුල් කට්ටලයක් මෙතන තියෙනවා. අපි කියන්නේ සරසුල් කට්ටලයක් කියලා. සරසුල කියන එක ගැන අපිට කතා කරන්න තියෙනවා. සරසුල කියන එක පුතේ අපි අල්ලගන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ ස්ථානයෙන් තමයි සරසුල අල්ලගන්නේ. මම මෙතන දාලා තියෙනවා තව උපකරණයක්. මෙන්න මේ දැන් සරසුල කියන එක අපි කම්පණය කරද්දී තමයි ශබ්දයක් ඇති වෙන්නේ. මේ සරසුල කියන එක කම්පණය කරද්දී අපි හිතුන තැන්වලට ස්පර්ශ කළා හරි හිතුන තැන්වලට තට්ටු කරලා හරි මේක කම්පණය කරන්නේ නැහැ. මේක කම්පණය කරන්න මෙන්න මේ වගේ සරසුලට හානියක් නොවන උපකරණයක් තියෙනවා. මේ විදිහේ රබර් එකක් හරි රබර් බෝලයක් හරි මේ විදිහේ උපකරණයක් ඔයගොල්ලෝගේ විද්‍යාගාරේ තියෙනවා. එතකොට මේකට තට්ටු කරලා තමයි මෙන්න මේ සරසුල කියන එක කම්පණය කරන්නේ. අපි වෙන තැන්වලට මේසෙකට ගහලා වෙන තැන්වලට තට්ටු කරලා මේක කම්පණය කරොත් පුතේ සරසුලට
හානි සිදු වෙන්න පුළුවන්. මේ හානි සිදුවීම හොඳ දෙයක් නෙවෙයි. එතකොට සරසුල ගෙවෙන්න පුළුවන්, කඩතුළු ඇති වෙන්න පුළුවන්. මේ හේතුව හින්දා මේකේ සංඛ්‍යාතය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ විදිහේ උපකරණයකට තට්ටු කළා තමයි මේ සරසුල කියන එක කම්පනය කරන්නේ. මේ වගේ රබර් විදිහේ උපකරණයකට තට්ටු කළා තමයි සරසුල කම්පනය කරන්නේ. එතකොට සරසුල් ගැන මම කතා කරේ අපිට තියෙනවා ඊළඟ ක්‍රියාකාරකම පුතේ. ක්‍රියාකාරකම 5 මේකට අපිට අවශ්‍ය වෙනවා දිග බාහු හා කෙටි බාහු සහිත සරසුල් දෙකක්. මෙන්න මේ විදිහේ බාහු කියන්නේ මේ දෙකේ මේවල තියෙන මෙන්න මේ විදිහේ කොටස් දෙකට දිග බාහු තියෙන මේ විදිහේ දිග සරසුලකුයි කෙටි බාහු තියෙන කුඩා සරසුලකුයි අපිට ඕන වෙනවා. සරසුල් දෙකක් ඕන වෙනවා. මේකෙදි කරන්න කියන්නේ පුතේ ඉස්සල්ලාම දිග බාහුව සහිත සරසුල අර මං කලින් පෙන්නපු උපකරණයට තට්ටු කරලා කන්නට ලං කරලා ශබ්දය කොහොමද කියලා ශ්‍රවණය කරන්න කියනවා. ඊළඟට කෙටි බාහුව සහිත එක නැවතත් අර උපකරණයට තට්ටු කරලා ඒක කම්පණය කරලා ඒකේ ශබ්දය කොහොමද කියලා ලං කරලා ශ්‍රවණය කරනවා කියන්නේ ශබ්දය අහන්න කියලා කියනවා. මේ සරසුල් දෙක කීප වතාවක් මේ විදියට නාද කරලා හඬේ වෙනසක් තියෙනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට බලන්න කියලා කියනවා. එහෙම බැලුවම ඔයගොල්ලන්ට මේ ශබ්දයේ වෙනසක් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් වෙනවා පුතේ. අපිට දැන් මෙතනදී පරීක්ෂණය කරන්න බැරි වුණාට අපි කතා කරමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. දිග සහ කෙටි බාහුව තියෙන සරසුල් දෙක දැන් සැලකුවොත් මම මෙතන දාලා තියෙනවා දිග බාහුවක් සහ කෙටි බාහුව තියෙන සරසුල් දෙක. මේ දෙක වෙන වෙනම අරගෙන කීප වාරක් කම්පණය කරලා අපි හඬ ඇහුවාම ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන් මේ දෙකේ හඬවල් එකිනෙකට වෙනස් කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ පුතේ මේ සරසුල් වල සංඛ්‍යාතය කියන එක. එහෙම නැත්නම් තප්පරයකට මම නැවතත් මතක් කරොත් තප්පරයකට කම්පණය වෙන වාර ගාන කියන එක එකිනෙකට වෙනස් වෙනවා. එකිනෙකට වෙනස් නිසා තමයි එකිනෙකට වෙනස් ශබ්ද ඇති වෙන්නේ. තප්පරයකට කම්පණය වෙන වාර ගාන එකිනෙකට වෙනස්. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ සංඛ්‍යාත එකිනෙකට වෙනස්. ඒ නිසා තමයි මෙයාලගේ ශබ්දය එකිනෙකට වෙනස් වෙන්නේ. ඒ වගේම තමා පුතේ දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ සරසුලේ හැඩය එකමයි. එකම හැඩයක් තියෙන්නේ. මේකේ තියෙන එකම වෙනස තමයි මෙයාලගේ බාහුවල දිග. බාහුවල දිග විතරයි වෙනසකට තියෙන්නේ. අනිත් හැමදේම එකම වගේ. එහෙනම් මේ සරසුල් වල සංඛ්‍යාතය වෙනස් වෙන්න හේතු වෙලා තියෙන්නේ කවුද? මේ සරසුලේ බාහුවල දිග. එහෙනම් මේ සරසුලේ බාහුවල දිග මත සරසුලේ සංඛ්‍යාතය තීරණය වෙනවා කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. ඒ කියන්නේ සරසුලේ බාහුවල දිග අනුව සරසුල් වල සංඛ්‍යාත එකිනෙකට වෙනස් වෙනවා. පැහැදිලි වෙන්න ඇති ඕගොල්ලන්ට මම මේ කිව්ව දේ. එතකොට පුතේ මෙතනදී සරසුලේ තියෙන බාහුවේ දිග වැඩි නම් මෙන්න මේ සරසුලේ බාහුව දිග වැඩි නම් සංඛ්‍යාතය අඩු සංඛ්‍යාතයක් තියෙන්නේ. දිග අඩුයි නම් වැඩි සංඛ්‍යාතයක් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ නැවතත් මම කිව්වොත් සරසුලේ බාහුව දිග වෙනකොට සංඛ්‍යාතය අඩුයි, කෙටි වෙනකොට සංඛ්‍යාතය වැඩි. දැන් අපි මේ දෙන්න සංසන්දනය කරොත් මෙයාගේ බාහුව දිග වුණාට සංඛ්‍යාතය අඩුයි මෙයාට වඩා. මෙයාගේ බාහුව කෙටි වුණාට මෙයාට වඩා සංඛ්‍යාතය වැඩි. කොට කෙනාගේ තමා සංඛ්‍යාතය වැඩි, දිග කෙනාගේ තමා සංඛ්‍යාතය අඩු. ඒ වගේ ඒක තමයි අපිට සරසුල් ගැන කතා කරන්න තියෙන්නේ පුතේ. එතකොට දැන් සරසුල් වල නම් බාහුව අනුව අපි දන්නවා බාහු දිගයි නම් සංඛ්‍යාත අඩුයි, බාහු කෙටි නම් සංඛ්‍යාත වැඩි කියලා. හැබැයි සංගීත භාණ්ඩයක අපිට මෙහෙම සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. එකම සංඛ්‍යාතය තිබුණොත් එකම විදියනේ. ඔයගොල්ලෝ දන්නවා සංගීත උපකරණ දැන් සංගීතය කරන අය නම් දන්නවා සංගීත උපකරණ විවිධ උපක්‍රම යොදලා ඒවා සුසර කිරීමේ හැකියාවක් තියෙනවා. සංගීත උපකරණ කියන ඒවා විවිධ උපක්‍රම යොදලා සුසර කරන්න පුළුවන් කියලා කියනවා. සුසර කරනවා කියලා කියන්නේ ටියුන් කරනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා වයලින් එකක් එහෙම ටියුන් කරන ක්‍රමයක් තියෙනවා. ටියුන් කරනවා.
ඒකේ අර ඉහළ තියෙන කොටසක් කරකවලා ටියුන් කරනවා. මේ කොටස කරකවලා කරන්නේ තත් කියන එක අදිනවා. තත් කියන එක සාමාන්‍ය එක ප්‍රමාණ වලට ඇද්දාම එයාලගේ කම්පන සංඛ්‍යාත වෙනස් වෙනවා. එතකොට ඇහෙන ශබ්ද වෙනස් වෙනවා. හොඳට ටියුන් කරනවා කියන්නේ හොඳ එක ඒ අවශ්‍ය විදියට ශබ්ද ටියුන් කරලා තියනවා කියන්නේ. මේ සුසර කරනකට තමයි කියන්නේ අපි ටියුන් කරනවා කියලා. මේ සුසර කරන එකෙන් තමයි සංගීතයට අදාළ ස්වර 7 කියන එක නිපදවා ගන්නෙ. සුසර කරන විදිය අනුව සංගීතයට අදාළ ස්වර 7 අපිට නිපදවා ගන්න පුළුවන්. හරි පුතේ, එහෙනම් අද අපි කතා කරේ ධ්වනිය කියන පාඩමේ. දැන් අපි අවසානයේට ඇවිත් ඉන්නේ අද කතා කරපු කොටස් ටිකේ. අපි සාරාංශය ගැන දැන් කතා කරොත් අපි මුලින්ම කතා කරා ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියන එක ගැන කතා කරා. ඊළඟට අපි ධ්වනි ප්‍රභව කොටස් 3කට බෙදුවා. පටල කම්පණය වන, වාකඳන් කම්පණය වන සහ තන්තු හෝ දඬු කම්පණය වන කියලා. ඊළඟට අපි ශබ්ද ගැන කතා කරා. අපේ යවට පරිසරයේ ශබ්ද කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කියලා. ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. ස්වභාවික හෝ කෘත්‍රිම ඕනම ශබ්දයක් පටල, වාකන්දන් සහ තන්තු කම්පනයෙන් තමා ඇති වෙන්නේ කියලාත් අපි කතා කරා. ඊළඟට අපි ප්‍රධාන මාතෘකාව කතා කරා කම්පන සංඛ්‍යාතය කියන එක පුතේ. කම්පන සංඛ්‍යාතය ගැන අපි කතා කරද්දී අපි කිව්වා අපි ක්‍රියාකාරකමක් කරා ඕගනයක් භාවිතා කරලා ඕගනයක් පියානෝවක් හෝ සයිලෆෝනයක් පාවිච්චි කරලා කරන්න තිබුණේ. අපි මේ ක්‍රියාකාරකමේදී හඳුනාගත්තා හඬෙහි සිද්ධ වෙන වෙනසට හේතුව වෙන්නේ කම්පන සංඛ්‍යාතය කියන රාශිය කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මේ කම්පන සංඛ්‍යාතය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ධ්වනි ප්‍රභවයක ඒකක කාලයක හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය කියලා අපි හැඳින්නුවා. ඊළඟට අපි කතා කරා මේ සංඛ්‍යාතය මනින අන්තර්ජාතික ඒකකය හර්ට්ස් කියලා අපි කතා කරා. ඒකකය සංකේතාත්මකව අපි දැම්මොත් HZ කියන සංකේතයෙන් හඳුන්වනවා කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මෙන්න මේ විදිහේ සරසුල් ගැන. සරසුල් වල තියෙන ශබ්දය ගැන අපි ක්‍රියාකාරකමක් මගින් කතා කරා. සරසුල් වල ශබ්දය අහන විදිහ. ඒ සරසුල් අතර මේ විදිහේ ප්‍රමාණයෙන් වෙනස් සරසුල් දෙකක්, බාහුවල දිග ප්‍රමාණයෙන් වෙනස් සරසුල් දෙකක් ගත්තාම මේ සරසුල් දෙක අතර ශබ්දය එකිනෙකට වෙනස් කියලා අපි කතා කරා. මේ එකිනෙකට ශබ්දය වෙනස් වෙන්න හේතුව මෙහි සංඛ්‍යාතය කියලා අපි කතා කරා. මේ සංඛ්‍යාතය බාහුවල දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි කියලා අපි කතා කරා. මේ අනිත් සරසුලට සාපේක්ෂව බාහුවල දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි කියලා අපි කතා කරා. එහෙනම් අද පාඩම තුල අපි කතා කරේ මෙන්න මේ විදිහේ කොටස් ටිකක් සාරාංශගත කරලා ගත්තොත් අපි කතා කරේ මේ ටික ධ්වනි ප්‍රභව, කම්පන සංඛ්‍යාතය, ශබ්ද සහ සරසුල් වල සංඛ්‍යාතය එහි බාහුවලට අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන ටික තමයි අපි අද පාඩම තුලදී ධ්වනිය කියන පාඩමේ අද කතා කරපු කොටස් ටිකේදී අපි අද කතා කරේ. එහෙනම් පුතේ ඊළඟ දවසේ අපි ධ්වනිය කියන පාඩම තවදුරටත් අපිට කතා කරන්න තියෙනවා. ඊළඟ පාඩමේදී අපි හම්බෙමු ධ්වනියෙන් මෙතනින් එහාට මොනවද අපිට කතා කරන්න තියෙන්නේ, තව කොයි කොටස් ගැනද අපි කොටස් වලට ධ්වනිය බෙදෙනවද, තව සංගීත භාණ්ඩ ගැන මේ විදිහට අපි ඊළඟ ධ්වනියට අදාළ ඊළඟ පාඩම් කොටස් ටිකේදී නැවතත් හමු වෙමු. ඔබ සැමටම සුබ දවසක් වේවා.